දහම් පාසල් අවසාන විභාගයට පෙනී සිටින ඔබට ඊටාම අවශ්‍යම පාඩමක් කරන්න තමයි අද මම බලාපොරොත්තු වෙන්නේ. ශාසන ඉතිහාසය. ශාසන ඉතිහාසයට සම්බන්ධ පළවෙනි පාඩම තමයි අද අපි කතා කරන්නේ. අපි මේ පාඩමේ මුලින්ම දැනගන්න උත්සාහ කරන්නේ බුදුන් වහන්සේ පහළ වූ ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසේදී ಭಾರತයේ පැවතුණු දාර්ශනික පසුබිම මොකක්ද කියන දේ ගැන. දාර්ශනික පසුබිම සහ දාර්ශනික ප්‍රබෝධය කුමක්ද ඇති වෙලා තිබුණේ ಭಾರತයේ. මේක තමයි ඔයාලගේ පළවෙනි පාඩමේ මුල් කොටස. බෝසතාණන් වහන්සේ බුද්ධත්වයේ ලැබීමට වෙරදරන අවධියේදී එනම් ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසේදී ಭಾರತයේ අමුතුම දාර්ශනික ප්‍රබෝධයක් තිබුණු යුගයක්. අපි දන්න විදිහට අපි ඉගෙනගෙන තියෙන විදිහට බුදු කෙනෙක් මෙලොව පහළ වෙනකොට පස්මහා බැලුම් බලනවා. කාලය, දීපය, දේශය, කුලය, මව මේ වගේ. ඉතින් අර දේශය බලන්නේ මේ දාර්ශනික ප්‍රබෝධයක් තියෙන දාර්ශනිකයන් සිටින මිනිසුන්ට යම් දර්ශනයක් තේරුම් ගන්න පුළුවන් දේශයක් තමයි හොයන්නේ. ඉතින් ಭಾರತය කියන්නේ ඒ අවධියේදී මේ වගේ දාර්ශනික ප්‍රබෝධයක් තිබුණ යුගයක්. මොකද්ද මේ දාර්ශනික ප්‍රබෝධයක් ඇති වෙලා තිබුණේ? ಭಾರತය තුල අපි කියවලා තියෙන ආකාරයට, අපි ඉගෙනගෙන තියෙන ආකාරයට ඉන්දියාව කියන්නේ දෘෂ්ටි කෞතුකාගාරයක් කියලා අපි කියනවා. දෘෂ්ටි කෞතුකාගාරයක්, විවිධ දැකීම්, විවිධ දර්ශන තියෙනවා. ආගම් ගත්තොත් 100 ගාණක්, දහස් ගාණක් ආගම්. භාෂාවල් ගත්තොත් 100 දහස් ගාණක් භාෂාවල් තියෙනවා. ඉතින් මේ එක එක දර්ශනයන් තුල ගමන් කරපු උදවිය. ඉතින් බුදුන් වහන්සේ ලොව පහළ වුණු කාලයේදී බ්‍රාහ්මණ සම්ප්‍රදායක් තිබුණා. මේ බ්‍රාහ්මණ සම්ප්‍රදාය තරමක් මිනිසුන්ට පීඩාකාරී. බ්‍රාහ්මණ සම්ප්‍රදාය අනුව තිබුණේ මේ තමුන්ගේ තරුණ සහ ළමා කාලයේදී සැප විඳීම සහ වයස්ගත වුණාට පස්සේ තපසට යන්න ඕන කියන දේ තමයි බ්‍රාහ්මණ ධර්මය අනුව උගන්වලා තිබුණේ. ඒ විතරක් නෙවෙයි, විවිධ පීඩාවන් මිනිසුන්ට එල්ල වෙලා තිබුණා. කාන්තාවන්ට පීඩාකාරී වෙලා තිබුණා, මිනිසුන්ට පීඩාකාරී. ඉතින් මේ වර්ණ ભેදයක් තිබුණා, කුල ભેදයක් ඇති කරලා තිබුණා. ඉතින් මෙතෙන්දී අලුත් සම්ප්‍රදායක් බිහි වෙනවා. මේ සම්ප්‍රදාය තමයි ශ්‍රමණ සම්ප්‍රදාය කියලා කියන්නේ. ශ්‍රමණ සම්ප්‍රදාය කියලා ශ්‍රමණයින් බිහි වෙන්නට පටන් ගත්තා. ශ්‍රමණ කියලා කියන්නේ මේ උත්සාහ දරනවා කියන අදහස තමයි ශ්‍රමණ කියන වචනේ තේරුම. යම් සම්ප්‍රදායක උත්සාහ දරන පුද්ගලයා, පරිශ්‍රමයේ යෙදෙන කෙනා කියන එක තමයි මේ ශ්‍රමණ කියන එකෙන් අදහස් වන්නේ. බුදුන් වහන්සේ ලෝක පහළ වෙන කාලේ විවිධ ශ්‍රමණ කොට්ටාස හිටියා කියලා විවිධ මූලාශ්‍රවල සඳහන් වෙලා තිබෙනවා. හැබැයි මේ බමුණු දර්ශනත් එක්ක අපි සංසන්දනය කරලා බැලුවොත් ශ්‍රමණ දර්ශනවල යම් කිසි සාධනීය පැත්තක් තිබුණා. නමුත් ඒක අපට 100%ක්ම සාධනීයයි කියන්න බෑ. අපගේ බුදුන් වහන්සේ ශ්‍රමණ කොටසට අයිති වුණත් මේ ශ්‍රමණයින් කියන එවකට ಭಾರತයේ සිටපු ශ්‍රමණ කණ්ඩායම් වල බොහොමයක් මත අදහස් දර්ශන ප්‍රතික්ෂේප කරපු ශාස්ත්‍රූවරයන්න් වහන්සේ කෙනෙක් තමයි බුදුන් වහන්සේ. ශ්‍රමණයෙක් වීම එහෙම නැත්නම් ශ්‍රමණ භාවයට පත්වීම කියලා කියන්නේ තාමත් මහත්ඵල මහානිසංස ලබා ගන්න පුළුවන් කාරණාවක් විදිහට තමයි සැලකන්නේ. ශ්‍රමණ භාවය ලැබීම නිසා මොන වගේ ප්‍රතිඵලද ලැබෙන්නේ, මොන වගේ ආනිසංස ලැබෙනවද කියන එක බුදුන් වහන්සේ දේශනා කරලා තියෙනවා සාමාන්‍ය ඵල සූත්‍රය. සාමාන්‍ය ඵල සූත්‍රය කියලා කියන්නේ මොහොම දීර්ඝ සූත්‍රයක්. සූත්‍ර පිටකයේ දීඝනිකාය කියලා කියන්නේ දීර්ඝම සූත්‍ර අඩංගු කොටසනේ. සූත්‍ර පිටකය කියලා කියන්නේ. සූත්‍ර පිටකයේ කොටස් කීපයක් තියෙනවා.
උපරිපන්නාසකය කියලා කියන උපරිපන්නාසකයේ තියෙන දෙවෙනි සූත්‍රය විදිහට තමයි අපි දකින්නේ මේ සාමාන්‍ය ඵල සූත්‍රය. මේ සාමාන්‍ය ඵල සූත්‍රයෙන් කියන්නේ ශ්‍රමණයෙක් වෙන එකේ තියෙන ප්‍රතිඵල මොනවද කියන එක. ශ්‍රමණ භාවය ලැබීමේ ප්‍රතිඵල මොනවද කියන එක. මේක දේශනා කරන්නේ මගධාධිපති අජාතසත්‍ර කියලා තමයි සූත්‍ර පිටකේ සඳහන් වෙන්නේ. මගධාධිපති අජාසත් රජුරුවන්. මගධයේ අධිපති. ඔබ දන්නවා අජාසත් රජුරුව ගැන කතා ප්‍රවෘත්ති අහලා තියෙනවා. මගධය කියලා කියන්නේ 12 මහා ජනපද වලින් එකක්. අජාසත් රජුරවන්ට අවශ්‍ය වෙනවා මේ කාරණාව දැනගන්න කෙනෙක් ඇයි ශ්‍රමණ බවට පත් වෙන්නේ කියලා. ඉතින් ගිහිල්ලා මුලදී මේ සාමාන්‍ය ඵල සූත්‍රයේ දේශනා කරන්නේ මේ සඳහන් වෙලා තියෙන්නේ මුලින්ම අහනවා තමුන්ගේ මේ පුරোহিතයන්ගෙන් කාවද හම්බ වෙන්නේ? කවුද මුණ ගැහෙන්නේ? දැන් අජිත කේශකම්බලේ ඉන්නවා, මක්කලි ගෝසාල ඉන්නවා, සංජය බෙල්ලාටි පුත්‍ර ඉන්නවා, මහා ජෛන වීර මේ වගේ බොහොම ජනප්‍රිය ශ්‍රමණයෝ හිටියනේ ඉන්දියාවේ බුදුන් වහන්සේ පහළ වුණු කාලේ බුදුන් වහන්සේ බුද්ධත්වයේ ලැබූ කාලේ. හැබැයි ඒ හැම එකකදීම මේ ප්‍රතික්ෂේප කරනවා මේ මුණ ගැහෙන්න යන එක මේ ශාස්ත්‍රවරුන් අදාළ දේ නෙවෙයි කියන්නේ කියලා. අවශ්‍ය දේ දේශනා කරන්නේ නැහැ කියන දේ තමයි මේ කාරණා වෙලා තිබුණේ. ඉතින් අවසානයේදී බුදුන් වහන්සේ මුණ ගැහෙන්න යනවා. ගියාම දැන් මේ සූත්‍රය දේශනා කරන දීර්ඝ සූත්‍රයක් මේක. දෙවනි සූත්‍රය මේ සූත්‍ර පිටකයේ මේ දීඝනිකායේ දෙවනි සූත්‍රය තමයි මේ සාමාන්‍ය ඵල සූත්‍රය කියලා ගන්න. පළවෙනි සූත්‍රයේ තියෙන බ්‍රහ්මජාල සූත්‍රය. දැන් මේ මෙතෙන්දි කියන්නේ ඇත්තටම මේක විමසනවා ඇවිල්ලා කොහොමද මේ ශ්‍රමණෙක් වුණාම මොනවාද තියෙන ප්‍රතිඵල මොනවාද ලැබෙන්නේ? ඇයි මිනිස්සු ශ්‍රමණ භාවයට පත් වෙන්නේ කියන දේ තමයි මේ අජාසත් රජු අහන්නේ ඇවිල්ලා. ඉතින් බුදුන් වහන්සේ දේශනා කරනවා උපමාවලින් ධර්මය දේශනා කරන්න උපමාවට එහෙම නැත්නම් මේ තමුන්ගේ ජීවිතයට සම්බන්ධ කරලා ධර්ම කරුණු දේශනා කිරීම බුදුන් වහන්සේ අනුගමනය කරපු ක්‍රමවේදයක්. දැන් අජාසත් රජුරුවන්ගෙන් අහනවා තමුන්ගේ ළඟ වැඩ කරපු සේවකයෙක් කෙහෙරවුලු බාලා ශ්‍රමණ භාවයට පත් වෙලා මාලිගාවට වැඩම කරොත් මොකද කරන්නේ? ඉතින් අජාසත් රජුරුව කියනවා මම මුලින්ම ඔහුට වැඳ නමස්කාර කරලා මේ අවශ්‍ය දාන ලබා දීම ආදිය කරනවා කියලා. අන්න ඉතින් බුදුන් වහන්සේ කියනවා අන්න ශ්‍රමණ ඵලයක්. අන්න ශ්‍රමණයෙක් වීමේ ඵලයක් කියලා මහා දීර්ඝ සූත්‍රයක්. දීර්ඝ සූත්‍රයක් තමයි මේක කියන්නේ. මේක ඉතින් කියනවා මේ ශ්‍රමණයෙක් වීමේ තියෙන ප්‍රතිඵල මොනවද කියලා. ඉතින් ශ්‍රමණ භාවයට පත්වීම බොහොම වැදගත් දෙයක් ප්‍රතිඵලදායී දෙයක් කියන එක පිළිබඳ සම්මතයක් ඒ කාලේ තිබුණා. දැන් බමුණු සම්ප්‍රදායට ශ්‍රමණ සම්ප්‍රදාය කියන එක අභියෝගයක් වුණානේ නේ. දැන් ඔබ අහලා ඇති බමුණු දහමේ නැත්නම් බමුණු දර්ශනයේ උගන්වනවා ප්‍රධාන දෙයක් මේ චතුරාශ්‍රම කියලා. චතුරාශ්‍රම කියලා දෙයක් මේ දර්ශනයේ උගන්වනවා. බ්‍රාහ්මණ දර්ශනය. මේ බ්‍රාහ්මණ දර්ශනයේ උගන්වන චතුරාශ්‍රම ධර්මයන් බ්‍රාහ්මණ ඉගැන්වීම අනුව ජීවිතේ ප්‍රධාන කොටස් 4කට බෙදෙනවා. බ්‍රහ්මචාරී, ගෘහස්ත, වානප්‍රස්ත සහ සන්න්‍යාසී කියලා. බ්‍රහ්මචාරී කියලා කියන්නේ ශිෂ්‍යාවදිය, ඉගෙන ගන්න කාලේ. ගෘහස්ත කියලා කියන මේ තරුණ අවදිය, වානප්‍රස්ත කියලා කියනවා වයෝවෘද්ධ වුණාම, සන්න්‍යාසී කියලා කියනවා අවසාන කාලේ ජීවිතේදී. දැන් මෙතෙන්දී බ්‍රාහ්මණ ඉගැන්වීම අනුව නම් මේ බ්‍රහ්මචාරී සහ ගෘහස්ත කියන කාලය තුලදී ඒ යුග දෙක කියන්නේ තමුන්ට මේ බොහොම කාමභෝගී ජීවිතයක් ගත කරන්න පුළුවන් සැප සම්පත් ඔක්කොම විඳලා මේ වානප්‍රස්ත සහ සන්න්‍යාසී අවස්ථාවවලදී තපසට ගිහිල්ලා මේ තපස් ජීවිතයක් ගත කළ යුතුයි කියන එක. ඒක තමයි බ්‍රාහ්මණ ඉගැන්වීම නැත්නම් බ්‍රාහ්මණ දර්ශනයේ සඳහන් වෙලා තියෙන කාරණේ. තපසට යන්නේ ජීවිතේ අවසාන කාලයේදී කියලා. දැනටත් එහෙමනේ. දැනටත් මිනිස්සු සිල් ගන්න යන්නේ ජීවිතේ අවසාන කාලය ආවට පස්සේනේ සිල් ගන්න හිතෙන්නේ. එහෙම නෙවෙයි ශ්‍රමණ ධර්මයේදී කියන ඕනම අවස්ථාවකදී ජීවිතයේ ඕනම අවස්ථාවකදී ශ්‍රමණ භාවයට පත් වෙන්න පුළුවන් කියන කාරණාව උගන්වනවා ශ්‍රමණ ධර්මයේදී. ඉතින් මේක මේ විශාල වෙනසක් මේ බමුණු සහ ශ්‍රමණ කියන මේ ධර්මයන් දෙකේදී
මේක මේ නිසා මර පීඩාකාරීව පැවති දර්ශනයක් බමුණු දර්ශනය කියලා කියන්නේ කාන්තාවන්ට පීඩාකාරී වුණා නේද? පුරුෂයා මරුණට පස්සේ අර සති පූජාව කරන්න කියලා දරසෑයට පනින්න ඕනේ. කාන්තාවන්ට මහාන වෙන්න එහෙම නැත්නම් ශ්‍රමණ භාවයට පත් වෙන්න මේ අවස්ථාවක් දීලා තිබ්බේ නැහැ. කාන්තාව ගැන අර බ්‍රාහ්මණ ශ්ලෝකයක් තියෙනවනේ නේද? මේ ලෝකේ තියෙන හලාහල විෂ ඔක්කොම එකතු කරොත් හැදෙන්නේ කාන්තාවක් කියලා. ඒ වගේ මේ බමුණු මත ගොඩාක් තියෙනවා. බමුණු ශ්ලෝක තියෙනවා මේ කාන්තාර ජාතක කතාවකුත් තියෙන අන්ධබූත ජාතකයේ කියලා. අන්ධබූත ජාතකයේ කියලා කියන්නේ මුලින්ම අර බ්‍රාහ්මණයා කියන්නේ මොකද්ද? සබ්බේ නදී වංකගතා සබ්බේ කට්ටම යවන සබ්බත්තියෝ කරේ පාපන් ලාභමාන නිවාතකේ කියලානේ. සබ්බත්තියෝ කරේ පාපන් දැන් සබ්බේ නදී වංකක හැම නදියක්ම වංකගතව වක්‍රාකාරව ගමන් කරනවා කියලා කියන්නේ ගමක් මේ ගඟක් එක කෙලින්ම ගමන් කරන්නේ නැහැ. අර ඉද්ද ගැහුවා වගේ කෙලින් මේ ඍජු සරල රේඛීය මාර්ගයක ගමන් කරන්නේ නැහනේ නේ. ඒකින් උපමාවක් කියනවා සබ්බේ නදී වංකගත සබ්බේ කට්ටම යවන හැම වනාන්තරයක්ම දැවෙන් හැදිලා තියෙනවා වගේම ඒක වළක්වන්න පුළුවන් දෙයක් නෙවෙයිනේ. අන්න ඒ වගේමලු සබ්බත්තියෝ කරේ පාපන් ලාභමානා නිවාතකේ කියලා නේ. සබ්බත්තියෝ කරේ පාපන් ලාභමානා නිවාතකේ. ඉතින් මේ වගේ තවත් ශ්ලෝකයක් කියලා තියෙනවා. මේ කාන්තාව බොහොම පහළටම දාලා තිබ්බ ධර්මයක් තමයි මේ බ්‍රාහ්මණ ධර්මය කියලා කියන්නේ නේද? අවුදුම්බර බවම් පුෂ්පං අවුදුම්බර කියලා කියන්නේ උදුම්බරා ගහ නැත්නම් මේ උදුම්බරා ගහේ මල් පිපෙනවා කියලා කියන්නේ නේ. අවුදුම්බර බවම් පුෂ්පං උදුම්බරා ගහේ මල් පිපුණා කිව්වොත් අවුදුම්බර බවම් පුෂ්පං සේතවන්නං කාකයෝ සුදු පාට කපුටෙක් හිටියා කිව්වත් විශ්වාස කරන්නලු. උදුම්බරා ගහේ මල් පිපුණා කිව්වත් විශ්වාස කරන්නලු. අවුදුම්බර බවම් පුෂ්පං සේතවන්නං කාකයෝ මත්ස්‍යපාදං ජලේ පශ්යන් නාරිචිත්තං අවිශ්වසේ කියලා කියන්නේ. මත්ස්‍යපාදං ජලේ පශ්යන් මේ මාළුවා ගියපු පාර ජලයේ හිටලා තියෙනවා කියලා කිව්වත් විශ්වාස කරන්නලු. හැබැයි අර විශ්වාස කරන්න බැරිම දේවල් ටික විශ්වාස කරත් නාරිචිත්තං අවිශ්වසේ ගෑනුන්ගේ හිත විශ්වාස කරන්න බෑ. මේ ඔක්කොම බ්‍රාහ්මණ මත විශේෂයෙන්ම මේ ශ්‍රමණ ධර්මය සමස්තයක් විතර ගත්තත් කෙසේ වෙතත් බෞද්ධ දර්ශනය හරහා මේ තිබපු විෂම මත ගොඩක් විනාශ වෙලා නැති වෙලා ගියා. ඉතින් ඒ නිසා අපි කියනවා මේ බොහොම මේ ශ්‍රමණ භාවයට පත්වීම කියන එක ගැන ලොකු පැහැදීමක් ඒ කාලේ තිබුණා. ඒ කාලේදී මේ ශ්‍රමණයින් සඳහා මේ අර බමුණම කුල රටාවක් තිබුණානේ නේද? කුල රටාවක් තිබුණානේ. ඔය කුල රටාවේදී බ්‍රාහ්මණ, ක්ෂත්‍රීය, වෛශ්‍ය, ශුද්‍ර කියලා ප්‍රධාන කුල හතරකුත් ශුද්‍ර කුලය නැවත වතාවක් වේන නේසාද පුක්කුස රතකාල චණ්ඩාල කියලා නැවතත් කොටස් වලට බෙදලා තිබ්බා. එහෙනම් පහත්ම කුලේ තවත් පහළට කුල වලට බෙදලා තිබ්බා. එතකොට චණ්ඩාල කියලා කියන්නේ පහත් කුලෙත් පහත්ම පිරිස කියන විදිහට තමයි කියලා තිබ්බේ. එයාට තමයි මේ මහා මාර්ගවල තියෙන ජරාවාදීන්ට අසුචි සුද්ධ කරන්න. එහෙම දැන් අර මේ සැඩොල් කුලේ කියලා කියන්නේ සුනීත සෝපාක වගේ අය. සැඩොල් කියන්නේ චණ්ඩාල කියන එක නේද? මේ සැඩොල් කුලේ ඉපදුනා කියලා කියන්නේ ඒකයි. ඉතින් ඒක තමයි ඒගොල්ලන්ට දීලා තිබ්බ රාජකාරිය. ඉතින් ඒ වගේ පීඩිත දෙයක් පීඩිත ධර්මයක්ම තිබ්බේ. මේ ඔය කියන මේ බ්‍රාහ්මණ ධර්මය. ඉතින් බුදුන් වහන්සේ දේශනා කරනවා මේ හැම දෙයක්ම බුදුන් වහන්සේ අභියෝගයට ලක් කරනවා. නමුත් අර ශ්‍රමණයන් කියන අයට මේ ඔය සිටුවරු වගේ දැන් එතකොට තුන්වෙනි ස්තරයේනේ වෛශ්‍ය කුලයනේ සිටුවරු කියලා කියන්නේ නේද? බ්‍රාහ්මණ කියලා කියන්නේ බමුණෝ. ඉගැන්වීම් කටයුතු රජවරුන්ට උපදෙස් දෙන ඒවා නේද? ඊට පස්සේ බණ භාවනා කරනකොට ඔක්කොම කරන්න ඕනේ බ්‍රාහ්මණයෝ. ඊට පස්සේ දෙවනි ස්තරයේ විදියට හඳුනා ගන්නවා මේ රජවරු. ඒ කියන්නේ ක්ෂත්‍රියෝ. කැත් කුලය කියලා කියන්නේ නේද? කැත් කුලය කියන්නේ ක්ෂත්‍රීය කුලය කියන එක. කැත කියලාත් කියනවා. මේ අවලස්සනයි කියන එකටත් අපි කැත කිව්වට කැත කියලා කියනවා. දැන් අර මේ එක ජාතක කතාවක මට මතක නෑ හරියට කැත කතක් පැමිණේ කියලා. කැත කතක් කියපම ඉතින් එකපාරටම හිතන්න අපි කැත ගෑනු කෙනෙක් කියලා. එහෙම නෙවෙයි. ක්ෂත්‍රීය කාන්තාවක් කියන එක තමයි කැත කතක් කියලා කියන්නේ. නේ? රජ කාන්තාව, රජ බිසවක් නැත්නම් රජ කුමාරිකාවක් කියන එක තමයි කැත කතක් කියලා කියන්නේ. ඉතින් කොහොම හරි දැන් මේ ක්ෂත්‍රීය කියලා කියන්නේ දෙවනි ස්තරය, තුන්වෙනි ස්තරය තමයි සිටුවරු. ඊළඟට ඉපයීම් කරපු අය ගොවියන් ඒ වගේ.
මේගොල්ලන්ගෙන් විශේෂ අනුග්‍රහයන් ලැබුණා මේ ශ්‍රමණ පාර්ශවය සඳහා. ඒ නිසා ශ්‍රමණයින්ට අනුග්‍රහය දැක්වීමත් එක්ක ශ්‍රමණයින් වඩා උනන්දුවෙන් ශ්‍රමණ භාවයට පත් වෙන අයත් වැඩි වුණා. ඉන් පස්සේ මේ විශාල පිරිසක් මේ අය වටා එකතු වුණා. දැන් ඔයගොල්ලෝ අහලත් තියෙනවා බුදුන් වහන්සේ උරුවෙල් දනව්වට ගිහිල්ලා උරුවෙල් කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප කියන මේ තුන්බෑ ජටිලයන් দমনය කරන්න ගිහිල්ලා දීර්ඝ කතාවක් තියෙනවා. ඉතින් ඔතෙන්දී මේ ජටිලයන් দমনය කරන්න ගියාට පස්සේ දැනගන්න මේ ජටිලයොත් එක්ක ඉන්න දහසක් පමණ පිරිසක් නේ. දහස් ගාණක් මේ පිරිසක් ඉන්නවා මේ තුන්බෑ ජටිලයන් එක්ක. ඒ වගේ අර විවිධ වර්ගයේ ජටිලයන් හිටියා. ජටිල කියන්නේ එක ශ්‍රමණ කොට්ටාසයක් නේ. දැන් එක වර්ගයේ අංගුත්තර නිකායේ තියෙනවා, අංගුත්තර නිකායේ සඳහන් වෙලා තියෙනවා මේ වර්ග ගැන 10ක් විතර සඳහන් කරලා තියෙනවා. ඒකෙන් ප්‍රධාන වශයෙන්ම ගත්තොත් එහෙම මේ ආජීවක, අචේල, ජටිල නේද, මේ එක නම් වලින් හඳුන්වපු ශ්‍රමණයින් ඉඳලා තියෙනවා ඉන්දියාවේ, ಭಾರತය තුල. මේ අය හැම කෙනෙක්ම අර භාවනාව ගැන, තපස් ජීවිතය ගැන ධර්ම දේශනා කරපු අය. වෙනමම නැවුම් දර්ශනයක් ඒගොල්ලන්ට දේශනා කරන්න පුළුවන් වුණා අර පීඩාකාරී බ්‍රාහ්මණ දර්ශනය පැත්තකට දාලා. නමුත් බුදුන් වහන්සේ මේ ශ්‍රමණයින්ගේ සමහර දර්ශනත් අභියෝගයට ලක් කරනවා. අභියෝගයට ලක් කරනවා. මුලදීම උන්වහන්සේ යනවානේ විවිධ අය ළඟට යනවා, විවිධ මේ අය හමු වෙන්න යනවා. ගිහිල්ලා මේක ප්‍රතිඵලයක් නැහැ කියලා හිතලානේ මේක මම්මයි හොයාගන්නේ, මේ මාර්ගේ මම්මයි හොයාගන්නේ කියලා. උන්වහන්සේ මේ තනියම මේකට උත්සාහ කරනවා. ඉතින් සමහර වෙලාවට උන්වහන්සේ භාවිතා කරලා තියෙනවා සමහර ශ්‍රමණ තපස් ක්‍රම භාවිතා කරලා තියෙනවා. නමුත් ඒවා අතහැරලා තියෙනවා. අපි ඉස්සරහදී කතා කරමු මොනවද මේ ක්‍රම බුදුන් වහන්සේ භාවිතා කරේ සහ අතහැරලා දැම්ම දේවල් මේ ශ්‍රමණින් භාවිතා කරපු කියලා. නේද? ඉතින් ඒ වගේ මේ තාමත් සංකීර්ණ ආගමික දාර්ශනික පසුබිමක් බුදුන් වහන්සේ පහළ වන කාලේ ಭಾರತයේ තිබුණා. මේ ශ්‍රමණයින්ගේ බාහිර චර්යාවන් නැත්නම් චර්යාවන් බොහෝ වෙනස් චර්යාවන් භාවිතා කරන්න පටන් ගත්තා. මේ ශ්‍රමණයින්ගේ එවකට ශ්‍රමණ කියන කණ්ඩායමේ තිබුණ එක දෙයක් තමයි වෘත සමාදන් වීම. විවිධ වෘත සමාදන්. උදාහරණ විදිහට ගත්තොත් ගෝ වෘත, කුක්කුර වෘත වගේ වෘත සමාදන් වීමක් මේ ශ්‍රමණයන් අතර තිබුණා. මේ වෘතයක් සමාදන් වෙනවා කියලා කියන්නේ අපි බලුවොත් එහෙම උදාහරණයක් විදිහට කුක්කුර වෘත කියන්නේ මේ සුනකයෙක්ගේ චර්යාව. ඇවිදින්නේ සුනකයෙක් වගේ, කෑම කනකොට කන්නේ සුනකයෙක් වගේ, මේ කෑම බිම දාලා කන පුරුද්දක්. එතකොට ගෝවෘත කියන්නේ ගවයෙක්ගේ විදිහට හැසිරෙනවා. මේ වගේ විවිධ වෘත සමාදන් වෙන අය හිටියා. දැන් අර බුදුන් වහන්සේගේ කාලේත් හිටියා කියලා කියනවනේ. අර කවුද මේ ස්වාමින් වහන්සේ කෙනෙක් ඒ වගේ මිත්‍යා දෘෂ්ටික ශ්‍රමණෙක් ගැන පැහැදිලා ගිහින් සුනක වෘත සමාදන් වුණා කියලා, සුනක්කත් කියලා භික්ෂුවක් ගැන වෘත සමාදන් වුණා හිටියා. නමුත් බුදුන් වහන්සේ ඒවා ප්‍රතික්ෂේප කරා. ඊළඟ කාරණාව තමයි විවිධ තපස්චර්යාවන් අනුගමනය කිරීමත් මේ අයගේ පුරුද්දක් වෙලා තිබුණා. හැබැයි මේ තපස්චර්යාවන් වල තියෙන විශේෂ ලක්ෂණය තමයි මේවා හරිම අන්තවාදී. අන්තවාදී මේ තපස්චර්යාවන් තමයි මේ කියන ශ්‍රමණයින්ගේ තිබුණේ. බුදුන් වහන්සේ ශ්‍රමණ කියලා අපි හැඳින්වුවාට මේ බුදුන් වහන්සේගේ අන්තවාදී තපස්ෘත තිබ්බේ නැහැ. ඒ ගැන බුදුන් වහන්සේ තමන් වහන්සේ විසින් අවබෝධ කරගත්තා. සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේට කිං සච්ච ගවේසි කියන අවධියේදී නැත්නම් සත්‍ය සොයාගෙන යන අවධියේදී විවිධ තපස්චර්යාවන් රැකලා තියෙනවා. අර මහා සීහනාද සූත්‍රය කියලා එකක් තියෙනවා. මහා සීහනාද සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා මජ්ක්‍ධිම නිකායේ.
මේ මජ්ක්‍ධිම නිකායේ තියෙන මහා සීහනාද සූත්‍රය පෙන්න මේ විස්තර කරනවා බෝසතාණන් වහන්සේ අනුගමනය කරපු තපස් වෘත මොනවාද කියලා. ඒකේ විශේෂයෙන්ම කතා කරලා තියෙන්නේ වැඩි තැනක් හිමි වෙලා තියෙනවා. අර අත්තිකිල මතානුයෝගයට. අත්තිකිල මතානුයෝගයස මේ ශරීරයට දැඩි දුක් වීම මේ ශ්‍රමණයන්ගේ පුරුද්දක් කළා තිබුණා. ඉතින් බුදුන් වහන්සේ අත්තිකිල මතානුයෝගය අනුගමනය කරලා අත්තිකිල මතානුයෝගයෙන් අපට තැනක් ලැබෙන්නේ නැහැ. අපිට මේ දේ අපිට අවශ්‍ය කරන අපට අවශ්‍ය නිවනට යන්න බෑ. අපේ සත්‍ය අවබෝධ කරගන්න අත්තිකිල මතානුයෝගය ගැලපෙන්නේ නැහැ කියන නිසා උන්වහන්සේ අත්තිකිල මතානුයෝගයෙන් මිදෙනවා. එතකොට මේ වගේ ඒ හිටපු ශ්‍රමණයින්ගේ බ්‍රාහ්මණයින්ට වඩා වෙනස් වුණත් නමුත් සත්‍ය අවබෝධ කර ගැනීමේදී ගැටලු සාගත තත්ත්වයන් තිබ්බා. ඒ ශ්‍රමණයින් ඉදිරිපත් කරපු සමහර දේවල් වල. හැබැයි අපිට කිව යුතු දෙයක් තියෙනවා. සමහර ශ්‍රමණයින් ඉඳලා තියෙනවා ඒ ශ්‍රමණ කියන ගෝත්‍රයේ ගෝත්‍රවලින් නැත්තම් ඒ ශ්‍රමණ කියන නායකයන්ගෙන් සමහර වැදගත් දේවලුත් කතා කරලා තියෙනවා. තරමක් දුරට බුදුන් වහන්සේත් සමහර දේවල් අනුමත කරලා තියෙනවා මේ ශ්‍රමණයින් දේශනා කරපු දේවල් වල. නමුත් ඒ දේ හරියටම අවබෝධ කර ගැනීමක් වුණාද කියන එක ඒ කාලෙදී සැක සහිතයි. අර බ්‍රාහ්මණයින්ගේ බ්‍රාහ්මණ මතයට වෙනස් වීම ඇරෙන්න සහ යමහර තපස් ක්‍රම භාවිතා කිරීම වගේ දේවල් තමයි වෙනස්කම් වලට තියෙන්නේ මේ කියන ශ්‍රමණ කණ්ඩායම් වල. මේ යුගයේදී හිටපු ශ්‍රමණයින් අතරින් ඉතාමත් වැදගත් තැනක් හිමිවෙන ශ්‍රමණීන් කීප දෙනෙක් පිළිබඳ ඔබ අධ්‍යයනය කරලා තියෙන. ඔබ දන්නවා මේ අයගේ නම් ෂට්ශාස්ත්‍රවරුන් කියලා අපි සඳහන් කරන්නේ මෙන්න මේ කියන ශ්‍රමණයින් කණ්ඩායම්. පුරණ කාශ්‍යප, මක්කලි ගෝසාල, අජිත කේසකම්බලි, පකුද කච්චායන, සංජය බෙල්ලට්ටිපුත්ත, නිගණ්ඨනාථ පුත්ත. නිගණ්ඨනාථ පුත්තට තව නමක් කියන ජෛන මහාවීර කියලා. ඉතින් මේ වගේ අය ටිකක් වැදගත් විදිහට සලකනවා. මේගොල්ලකින් යම් යම් හොඳ දේවලුත් කියලා තියෙනවා. හැබැයි මේගොල්ලෝ ටිකක් අර අන්තවාදී මත තමයි ගොඩක් තිබිලා තියෙන්නේ. ඉතින් බුදුන් වහන්සේත් අර ජටිලයන්ට ධර්ම දේශනා කරා වගේ ෂට්ශාස්ත්‍රවරුන්ට ධර්ම දේශනා කරලා මේගොල්ලෝ පැත්තකට යහමඟකට ගන්න මේ බෞද්ධ දර්ශනය අවබෝධ කරවන්නට උත්සාහ කරේ නැහැ. හොඳයි. දැන් මේ අයගෙන් ඉදිරිපත් වෙලා තියෙන දේවල් මොනවාද? මේ ශ්‍රමණයින්ගෙන් පුරණ කාශ්‍යප, මක්කලි ගෝසාල, අජිත කේසකම්පලි, පකුද කච්චායන, සංජය බෙල්ලට්ටිපුත්ත, මහාජය නිවිරේවත්, නිකණ්ඨනාථ පුත්ත. දැන් පුරණ කාශ්‍යප කියලා කියන්නේ මෙයාගේ නම කස්සප. මෙයාගේ නම කස්සප. එතකොට මේක මේ අර මේ තියෙනවා මේ දීඝනිකාය අටුවාවක් ලියලා තියෙන දීඝනිකායට අටුවාවක් තියෙනවා මේ සුමංගල විලාසිනිය කියලා. මේකේ කියනවා පුරණ කස්සප ගැන. පුරණ කියලා කියන්නේ මෙයාගේ ස්වාමියාගේ 1600 සම්පූර්ණ වෙලා තියෙන මෙයා ඉපදුනාට පස්සේ. එතකොට මෙයා 16ක් 100ක් සම්පූර්ණ වෙලා තියෙනවා මෙයා ඉපදුනාට පස්සේ. ඉතින් ඒක සම්පූර්ණ වුණ නිසා පූර්ණ වුණ නිසා එයා පූර්ණ වුණා. කස්සප කියන්නේ එයාගේ ගෝත්‍රය. ඉතින් පුරණ කස්සප කියලා තමයි හැඳින්වෙන්නේ. හැබැයි මෙයා මොන හරි හේතුවක් නිසා ගෙදරින් පැනලා යනවා. පැනලා යනකොට හොර කණ්ඩායමකට අහු වෙනවා. හොර කණ්ඩායමකට අහු වුණාට පස්සේ මෙයාගේ වස්ත්‍රය හොරා ගන්නවා. ඒ නිසා මෙයා නිර්වත් ශ්‍රමණෙක් විදිහට තමයි පෙනී හිටියේ. නිර්වත් ශ්‍රමණෙක් විදිහට පෙනී හිටිනවා. ඊට පස්සේ දැන් මෙයාගේ මේ ඉගැන්වීම් පිළිබඳ අපිට නම් දැනගන්න පුළුවන් හොඳම මූලාශ්‍රය තමයි දීඝනිකාය සාමාන්‍ය ඵල සූත්‍රය. දීඝනිකාය සාමාන්‍ය ඵල සූත්‍රයේ ඔයිට ඉස්සෙල්ලත් මේ මම සඳහන් කරා මේ අය හැම කෙනෙක්ගෙම මේ ඉගැන්වීම් වල යම් කිසි ඉඟි දීලා තියෙනවා. ඉඟි දීලා තියෙනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් සියතින් කරන්නාටද අනුන් ලවා කරවන්නාටද අනුන්ගේ අත්පා සිඳීමද අනුන් ලවා සිඳවන්නාටද පරපීඩා කරන්නාටද පීඩා කරවන්නාටද අන්සතු දෑ පැහැර ගන්නාටද පැහැර ගන්වන්නාටද මංකොල්ල කන්නාටද කවන්නාටද පරස්ත්‍රී සේවනය කරන්නාටද කරවන්නාටද පොරු තෙපලන්නාටද සිදුවන කිසිදු පවක් නැත. නත්ති පාපං නත්ති පාපස්ස ආගමෝ කියලා තමයි මෙයා දේශනා කරන්නේ. මෙතන කිසිදු පවක් සිද්ධ වෙන්නේ නැහැ කියලා මෙයාගේ දහමේ මේ සඳහන් වෙනවා. නත්ති පාපං නත්ති ආගමෝ වගේම නත්ති පුඤ්ඤං නත්ති පුඤ්ඤස්ස ආගමෝ කියලාත් සඳහන් කරනවා. මේ කියන්නේ
පවක් පිනක් කියලා දෙයක් නැහැ කියලා තමයි මෙයා කියන්නේ. ඒ නිසා මෙයාට කියන්නේ අකිරියවාදියෙක් කියලා. අකිරියවාදියෙක් කියලා කියනවා. හැබැයි යත් බ්‍රාහ්මණ විරෝධී ප්‍රතිපත්තියක් තමයි තිබුණේ. මක්කලි ගෝසාල කියන්නේ එක පැත්තකට ගත්තා මක්කලි ගෝසාල අදහස් ඉදිරිපත් කරලා තියෙනවා මේ පරිණාමවාදය චාල්ස් අපි කියනවානේ මේ ඩාවින්ගේ පරිණාමවාදය මේ මක්කලි ගෝසාලගේ කාලේ නෙවෙයි සිද්ධ වුණේ. මොකද මක්කලි ගෝසාලගේ ධර්මයේ ඒකම නෙවෙයි ඊට සමාන දෙයක් කියලා තියෙනවා කියලා මම කියවලා තියෙනවා ලිපියක. මූලාශ්‍රය මොකක්ද කියන එක ගැන මට හරි වැටහීමක් නැහැ. නමුත් එහෙම දෙයක් කියලා කියනවා කවුරු හරි මූලාශ්‍රයක් ඇතුව කියපු දෙයක් විය යුතුයි. දැන් මේ බෞද්ධ මූලාශ්‍රවලත් තියෙනවා මෙයා ගැන විස්තර. මේ ජෛන ආගමේ තියෙනවා ජෛන භගවති සූත්‍රය කියලා. ඒත් මේකේ මේ මක්කලි ගෝසාල ගැන කියලා මේ ආජීවකයෙක් මෙයා ආජීවක සම්ප්‍රදාය නායකයා විදිහට තමයි සැලකන්නේ. මෙයාට මේ ගෝසාල කියන නම ලැබිලා තියෙන මේ කරන දීඝනිකා අටුවාවේ සඳහන් වෙලා තියෙනවා ගෝසාල කියලා කියන්නේ මෙයා ඉපදුනේ ගවහලක. ඒ නිසා තමයි මෙයා ගෝසාල ගවහල කියන එක තමයි ගෝසාල කියලා හඳුන්වලා තියෙන්නේ. ඉතින් මෙයාගේ දර්ශනෙත් මේ අපිට පැහැදිලිය යුතු තැනක් නෑ. මෙයා අපි කියනවා මේ මෙයාගේ තර පවුපින් ගැන මේ තිබ්බ අදහස ටිකක් වෙනස්. බෞද්ධ දර්ශනය කියන දේට වඩා වෙනස්. මෙයා කියනවා නත්ති අත්තකාරේ නත්ති පරකාරේ නත්ති බලං නත්ති වීරියන් කියලා කියන පුරුෂ බලය පුරුෂ පරාක්‍රමය කියා දෙයක් නැල්ලු. සියලු බාලයෝ සියලු පණ්ඩිතයෝ ශ්‍රේෂ්ඨ ජාති 6ක උපදිනවලු. ඒ වගේ හැසිරිලා සසර දුක කෙලවර කරගන්නවා කියලා කියනවා. ඒ කියන්නේ ජාති 6ක් ඉපදලා සසර දුක කෙලවර කරගන්නවා කියලා තමයි කියන්නේ මේ ඕනම කෙනෙක්. නමුත් එහෙම දෙයක් අපි දකින්නේ නැහැ. මෙරි සෑහෙන කාලාන්තරයක් ඉපදෙනවා තමුන්ගේ කර්මය එකතු කරගන්න කර්මය ගෙවනකම්. ඔක අපි බෞද්ධ දර්ශනයේ කියන දෙයක් නේ. සියල්ලම ගෙවලා ඉවරනාට පස්සේ අපිට තමයි නිරුද්ධිය ලැබෙන්නේ නැත්නම් විමුක්තිය ලැබෙන්නේ කියලා. එයා කර්මවාදය බැහැර කරනවා නේද? එයා මිත්‍යාවට යොමු කරන්නක් විදිහට බුදුහාමුදුරුවෝ හඳුන්වලා දීලා තියෙනවා මේ මක්කලි ගෝසාලගේ ධර්මය. නමුත් අතරින් පතරයාගේ අර සමහර දේවල් එයා දේශනා කරලා තියෙනවා. සමහරලාට ඩාවින්ට මේක ආවේ මක්කලි ගෝසාලගේ ධර්මයක් පරිහරණය කරලා දන්නේ නැහැ නේද? ඒවා කියන්න බෑ. අජිත කේසකම්බලි කියලා කියන්නේ මේ තවත් ශාස්ත්‍රූරෙක්. මෙයාට කියන්නේ මේ මෙයාගේ තිබ්බා මේ දසවස්තුක මිත්‍යා දෘෂ්ටියක් 10ක් කියනවා. මෙයා කාරණා 10ක් කියනවා. මේ 10 මිත්‍යා දෘෂ්ටික දේවල්. මෙයා කියන්නේ මොනවද? කාරණා 10 තමයි දුන් දෙෙහි ඵලයක් නැත. දෙන දෙකේ කිසිම ප්‍රතිඵලයක් නැත. දුන් දෙෙහි ඵලයක් නැත. කළ මහා යාගයේ නිෂ්ඵලය. මහා යාග නිෂ්ඵලයි. හොඳ හා නරක කර්ම වල විපාක නැත. හොඳ කරා කියලා හොඳ කර්ම විපාකයකුත් නරක කරා කියලා නරක විපාකයකුත් නැහැ කියලා විශ්වාස කරනවා. මෙලොවක් නැත. පරලොවක් නැත. මවක් නැත. පියෙකු නැත. ඕපපාතික සත්වයෝ නැත. මැරී නැවත උපදින අයෙක් නැත. නිසි මඟ දැන ලොවට සත්‍ය කියා දෙන මහාන බමුණෙකු නැත කියලා මෙන්න මෙයා කියනවා. මෙයාගේ මේ දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ මෙන්න මේ කාරණා. දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය කියලා කියනවා. එතකොට මේ එයාගේ තවත් එකක් තමයි මේ තං ජීවිතං ශරීරං කියලා. නේ ශරීරය යනු එකක්මයි කියලා. ශරීරයත් ජීවිතයත් කියලා කියන්නේ එකම දෙයක් කියලා මේ එයාගේ දේශනාවල සඳහන් වෙලා තියෙනවා. යාව ජීවං සුඛං ජීවෙත් ඍණං කෘත්වා ෘතං ජීවෙත් කියලා කියන්නේ එයාගේ දර්ශනය සඳහන් වෙලා තියෙන ශරීරයට ලැබිය යුතු සැප කෙසේ හෝ ලබා ගත යුතුයි. ශරීරයට ලැබෙන්න ඕන සැප කෙසේ හෝ ලබා ගත යුතුයි. ජීවත් වන තුරා සතුටින් සිටිය යුතුයි. ණය වී හෝ ගිතෙල් අනුභව කළ යුතුයි. දැවි හලු වී යන මේ ශරීරය නැවත ඉපදීමක් කෙසේදැයි ඔහු ප්‍රශ්න කරනවා. මරණින් මතු උපතක් විශ්වාස නොකළ නිසා මෙයාට කියන උච්ඡේදවාදියෙක් කියලා. මරණින් මතු ජීවිතයක් නැහැ කියලා කියන අයට අපි කියන උච්ඡේදවාදියෝ කියලා. එයා උච්ඡේදවාදියෙක් කියලා මේ හඳුන්වනවා.
ඊළඟ කෙනා තමයි පකුද කච්චායන. පකුද කච්චායන යා සත්‍රාසුන් අතර හිටපු තවත් ප්‍රධානම කෙනෙක්. කච්චායන කියන ගෝත්‍රයේ තමයි ඉපදිලා තියෙන්නේ. මෙයාගේ ඉගැන්වීමේ කරන මේ ප්‍රධානම දේවල් එක පැත්ත කරන දීඝනිකාය සාමාන්‍ය ඵල සූත්‍රයටත් අනුව මෙයාගේ ඉගැන්වීම් ගැන කියලා මෙයා කියන ප්‍රධාන දෙයක් තමයි ලෝකය සදාකාලික උත්තරීතර ධර්මතා 7ක් තියෙනවා. ධර්මතා 7ක් තියෙනවා. සත්‍යය මේ පරමාර්ථ 7 එකතුවෙන් නිර්මාණය වෙලා තියෙනවලු. පඨවි ආපෝ තේජෝ වායෝ සුඛ දුක්ඛ ජීව යනු කියලා 7ක් ගැන අපි කියනවා. මෙයාගේ ධර්මයේ සඳහන් වෙලා තියෙනවා පකුද කච්චායනගේ. ඊළඟට මේ කවුරුත් මවපු දෙයක් නෙවෙයි මේවා. පර්වතයක් වගේ ස්ථිර ඉන්ද්‍රකීලයක් වගේ ස්ථිරයි අමිලයි වෙනස් වෙන්නේ නැහැ. එකතකින් මේක මේ සාස්වතවාදී පිළිගැනීමක් කියලා සාස්වතවාදී පිළිගැනීමක් කියලා කියනවා. ඔහු පවසන්නේ යමෙක් තවත් අයෙක්ගේ හිස කඳින් වෙන් කළත් සිදුවන්නේ සත්ව ධාතු අතරින් අවිය යැවීම පමණයි කියලා. දැන් මේ ද්‍රව්‍යයක් ඇතුලෙන් තව ද්‍රව්‍යයක් යැවීමක් විතරයි වෙන්නේ. ඒ නිසා ප්‍රාණඝාතයක් නෙවෙයි මේක කියලා. දැන් කෙනෙක් පිහියකින් අරින්නවා නම් තව කෙනෙකුට මැරෙන්න ඒ කියන්නේ මේ එක සත්වයේ ද්‍රව්‍යයක් තුළින් තව මේ ද්‍රව්‍යයක් ගමන් කරලා තියෙනවා. ඒ නිසා මේක මේ ප්‍රාණඝාත කර්මයක් නෙවෙයි කියලා. නේද? ඊට පස්සේ මෙයාගේ මේ ගොඩක් තියෙනවා ඉතින් මේ මෙයාත් අර අක්‍රියවාදියෙකු ලෙස පිළිගන්නවා. ඇයි අර කර්ම විපාක පිළිගත්ත කෙනෙකුත් නෙවෙයි පකුද කච්චායන කියලා කියන්නේ. පකුද කච්චායන කියලා කියන්නේ කර්ම විපාක පිළිගත්ත කෙනෙකුත් නෙවෙයි. මේක මිනිස්සුන්ගේ සදාචාරය අර්ථ ගැන්වීම සඳහා බාධාවක් කියලා පෙන්වා දෙන අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ ගැටලු උද්ගත කරන අදහසක් වශයෙන් මේකත් බැහැර කරනවා. සංජය බෙල්ලට්ටි පුත්ත. සංජය බෙල්ලට්ටි පුත්ත කියනවා මෙයා මේ අනිත් අය ටිකක් පුදුම කරන විදිහේ උත්තර තමයි දීලා තියෙන්නේ. නේද? උත්තර තමයි මේ දීලා තියෙන්නේ. මෙයාගේ මේ දර්ශනය අපි කියනවා අමරා වික්ෂේපවාදය කියලා හඳුන්වනවා. ජෛන මූලාශ්‍රවල මෙයාගේ ඉගැන්වීම් සඳහන්ව තියෙන්නේ මේ අඥානික ඉගැන්වීම් ලෙස. ඒක ගැන වැඩි සඳහනකුත් නැහැ. අර නිසිත කාරණේ ඉදිරිපත් නොකරන්න නැතුව මේ අහන කෙනා මවිතයටපත් කරන තුරු පිළිතුරක් දෙන අර උපමා වලින් මේ වගේනේ දෙල් ඇසු කලකොස් පෙන්නනවා වගේ එහෙම කියනවා. අමර වික්ෂේපවාදී ඉගැන්වීම් ලෙස කියනවා. ඉතින් මේකත් බුදුන් වහන්සේ ප්‍රකාශ නිගණ්ඨනාථ පුත් නේ උතුරු ඉන්දියාවේ වාසය කරපු ශාස්ත්‍රවරයෙක් නිගණ්ඨනාථ පුත්‍ර කියලා කියන්නේ. මේ 6 දෙනා අතරේ වඩාත් ටිකක් කැපී පෙනෙන කෙනෙක් වුණා නිගණ්ඨනාථ පුත්‍ර. නේ ජෛන මහාවීර කියලා මේ ජෛන ශාසනයේ නායකයා විදිහට සලකන්නේ. ජෛන ආගම කියලා කියන්නේ ඉතින් ඉන්දියාවේ ගොඩක් පැතිරලා තිබ්බ ආගම නේද? දැන් අපි පසු කාලින ධර්මාශෝක රජුරෝ බෞද්ධ වුණාට ඊට පෙර එයා ජෛන නේ. එතකොට කෞටිල්‍ය වගේ අය මේ ජෛන ආගමිකයෝ. ඒ දර්ශන ඉදිරිපත් කරපු අය කොහොමද මෙයා ජෛන ආගමේ නායකයෙක් විදිහට තමයි කියන්නේ. මෙයා කියන්නේ ජෛන ආගම මේ නිගණ්ඨනාථ පුත්‍ර මේ කියන්නේ ජෛන ශාසනයේ 24 වෙනි නායකයා කියන විදිහට තමයි සඳහන් වෙලා තියෙන්නේ. තීර්ථංකාරයා කියලා කියනවා මෙයාට ජෛන ආගමේ හැටියට. තීර්ථංකාරයා බවට පත් වුණා. මෙයා ශාස්ත්‍රීය වංශිකයෙක්. අර බමුණන් මේ බෙදලා තිබ්බ විතර ශාස්ත්‍රීය වංශිකයෙක්. සිද්ධාර්ථ කුමාරයාගේ චරිතයට බෙහෙවින් සම්බන්ධ සිදුවීමුත් ජෛන මහාවීරගේ චරිතය තුළ ප්‍රකට බව සමහර මූලාශ්‍ර ගොඩක් සඳහන් වෙලා තියෙනවා. ඉතින් මෙයාගේ දර්ශනය දිහා බැලුවොත් අවසානයේදී මේ ප්‍රතික්ෂේප කළ යුතු දේවල් ගොඩක් තියෙනවා. දැන් ගස්වල් වලට පවා පණ තියෙනවා කියනවා ජෛන දර්ශනය උගන්වනවා නේද? ඔවුන් ආස්වාස ප්‍රාස්වාස කිරීමේදී පවා මුඛවාඩම් බැඳ සිටීමත්, ජලය පෙරා පානය කිරීමත්, නිබදව පෙරහන්කට භාවිතා කළ බවත් කිය ඒකතක දැන් මුඛවාඩම් බැඳ සිටීම වගේ දේවල් නම් ඔන්න දැනටත් හොඳයි නේද? ඊළඟට කුඩා ජීවීන් 3 වර්ග පෑගී විනාශ වෙනවා කියලා වැසි සමයේ අර උඩට මතුවන
මේ එතකොට ගමන් බිමන් වලින් වැළකීලා ඉන්නවා. ඊළඟට මහා වැස්ස කියන එක නොතකා ධර්ම ප්‍රචාර කටයුතු නිරතව සිටි බෞද්ධ ශ්‍රාවකයන් වහන්සේලාගෙන් ඒක වෙන්නේ නැතිකොට ඒ සඳහා හඬක් නගන්නත් මේගොල්ලෝ ඉදිරිපත් වෙලා තියෙනවා. මේ බෞද්ධ භික්ෂුන් වහන්සේලාගෙන් මේ ගස් පැල් පොඩි පැලෑටි පෑගෙනවා. මේ වගේ දෙයක් තමයි අර ඉස්සරහට යද්දී අර මේ සත්තු අයින් කර යන පොඩි ඉදලකින් වගේ කොලාත්තකින් මේ පොළොව සුද්ධ කර ඉස්සරහට ගමන් කරනවා. මේගොල්ල මේ ඒ ආගමි සාස්පුර මොකද සත්තු මැරී කිය කොලාත්ත මේ කරනකොට පොඩිපුඩි සත්තු මැරලන ඊට වැඩි නේද? ඉතින් කොහොම හරි මෙන්න මේ කියන ශාස්ත්‍රවරුන් කීප දෙනයි තාමත් වැදගත් කියන්නේ ප්‍රසිද්ධම ශාස්ත්‍රවරුන් කීප දෙනෙක් තමයි මම මේගොල්ලෝගේ දර්ශනයත් බොහොම සරලව කියලා දුන්නේ මොනවාද මේ මූලිකම දේ එයාලගෙන් සිද්ධ වෙච්ච කියලා. හොඳයි අපි අවබෝධ කරගන්න තියෙන්නේ ක්‍රිස්තු පූර්ව 6 වෙනි ශතවර්ෂයේදී බුදුන් වහන්සේ ලෝ පහළ වෙන කාලයේදී මොන වගේ වටපිටාවක් ශාස්ත්‍රීය වටපිටාවක් තිබ්බද? මොන වගේ ශාස්ත්‍රවරු හිටියද? බ්‍රාහ්මණ ඉගැන්වීම් මොනවද තිබුණේ? ඊට පස්සේ ශ්‍රමණ සම්ප්‍රදාය ආරම්භ වුණේ කොහොමද? ඉතින් ඊට පස්සේ අපි කතා කළ යුත්තේ මේ ශ්‍රමණයෙක් ලෙස සැලකුවත් බුදුන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ දර්ශනය කොහොමද මේ කියන මිත්‍යා දෘෂ්ටින්ට පිළිතුරු වශයෙන් ಭಾರತයේ පුරා වගේම විවිධ රාජ්‍යයන් වල ව්‍යාප්ත වෙලා ගියේ කියන කාරණාව. ඒ පාඩමෙන් අපි ආපහු වතාවකදී මුණ ගැහෙමු. ඔබට තෙරුවන් සරණයි.